සමාජ සංගායනා ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසර දුක්ගිනි නිවාලීම සඳහා 45 වසක් මුළුල්ලෙහි දේශනා කරන්නට යෙදුන ඒ උතුම් වූ සද්ධර්මයේ තරම් වටිනා වෙනත් දෙයක් මේ මුළු තුන් ලෝකයේ නැත්තේ නැහැ. ඒ උතුම් ධර්මය අපේ ජීවිතය තුළ අපට තේරුම් ගන්නට පුළුවන් නම් ඒකාන්තයෙන් සැනසීම පිණිස නිවීම පිණිස එය හේතුවක් බවට පත් වෙනවා. මෙලෝ වශයෙන් ජීවිතවලට පැමිණෙන දුකත් පරලෝ වශයෙන් සාංශාරික වශයෙන් මුහුණ පාන්නට තිබෙනා වූ සියලු දුකත් යම් ආකාරයකින් කෙලවර කරන්නට පුළුවන් නම් ඒ තිබෙන එකම ක්‍රමවේදය තමයි ධර්මයේ පිළිබඳව අවබෝධය ඇති කර ගැනීම. ධර්මය ගැන අවබෝධ කරගන්නවා කියලා කියන්නේ මේ ලෝකයෙන් පරිබාහිර වූ කිසියම් වූ දෙයක් පිළිබඳව අප තේරුම් ගැනීමක් නෙමෙයි. අපේ ජීවිතයේ යථාර්ථයම අපි ජීවත් වන තැන තිබෙන විද්‍යමාන වන සත්‍ය වූ ස්වභාවය තේරුම් ගැනීමමයි ධර්මයේහි තේරුම් ගැනීම. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ තුල පහළ වුණත් නැතත් ලෝකයේහි පවත්නා ස්වභාවයක් තිබෙනවා. ලෝකයේහි පවත්නා ධර්මතාවයක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ නම ඒ පවත්නා ධර්මතාවය තත අවිතත අනඤ්‍යතත වූ ඒ පවත්නා ධර්මතාවය තේරුම් අරගෙන ලෝකයාට විවරණය කරලා විභජනය කරලා පැහැදිලි කරලා දේශනා කරනවා. එහෙනම් අපිට අවබෝධ කරගන්නට තිබෙන්නේ මේ බුද්ධ වචනයයි කියලා කියන්නේත් ලෝකයේහි පවත්නා යථාර්ථයට භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියත් නැතත් ලෝකයේහි පවත්නා යථාර්ථයට එහෙම නැතිනම් ධර්මයේ කියලා කියන්නේ ලෝකේ තවත් එක දැක්මක් නැතිනම් තවත් එක දෙයක් කියන තැනකට සීමා වන දෙයක් නෙමෙයි. ධර්මයේ කියලා කියන්නේ ලෝකයේහි යථාභූත ස්වභාවය. ඒ නිසා තමයි ඒකට වචනේම පාවිච්චි කරන්නේ යථාභූත. යම්සේ ඌ පරිදි ස්වභාවයක් තිබෙනවා නම් ඒ ඌ පරිදි ස්වභාවය තමයි යථාභූත කියලා කියන්නේ. එතකොට අවිපරීත දැක්මක් ඇති කර ගැනීම තමයි යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේ. ලෝකේ පවත්නා දේ නිවැරදිව තේරුම් ගැනීම කියලා කියන්නේ. ඒ අවිපරීත නොවෙනස්ව යන විපරීත තත්වයටපත් නොවුණු දැක්මක් අපි කොහොමද අපේ ජීවිතය තුළ උපදවා ගනු ලබන්නේ? ඒක තමයි වැදගත් වෙන දේ. ඒක අපි ජීවිතය තුළ උපදවා ගන්නට නම් අපිට පෙනෙන දෙයට ඔබෙන් අපේ නුවණ පවත්වන්නට සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් අපි දකින සීමාවට එහාට ගිහිල්ලා අපිට ඒ පිළිබඳව අපේ ඥාන විෂය පවත්වන්නට සිද්ධ වෙනවා. භාග්‍යතුන් වහන්සේ ලෝකය පිළිබඳව අපට විවරණය කරන්නට යෙදුනා හේතුඵල ධමයක් විදිහට. හේතු ටිකක සංගති බව නිසා නැත්නම් හේතු ටිකක් නිසා හටගනු ලබන ඵලයක් තිබෙනවා. ඒ ඵලයේ ආරම්භය නැවත හේතු සකස් වීම මත නැවත ඵල ධර්මයක උත්පාදයේ සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට හේතුඵල ධමක පැවැත්මක් පිළිබඳව. මේ හේතුඵල න්‍යායෙන් පිට යන්නට කිසිම දෙයකට පුළුවන් කමක් නැත්තේ නැහැ. යම් කිසි දෙයක් හේතු නිසා හටගත්තා නම් ඒ හේතු නැති වෙනකොට ඒ ධර්මය නැති වෙනවා කියන එක නිරෝධයටපත් වෙනවා කියන එක සාමාන්‍ය ස්වභාවය. යේ ධම්මා හේතුප්පභවා තේසං හේතු තථාගතෝ ආහ කියලා කිව්වේ ඒකයි. යම් කිසි දෙයක් හේතුන් ප්‍රභවය කොට තිබෙනවා නම් අනේ හේතු භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඒ වගේම තේසංචයෝ නිරෝධොච ඒ හේතු ධර්මයන්ගේ නිරෝධය හේතු කරගෙන ඒ ඵල ධර්මයේහි අනුත්පාද සංඛ්‍යාත නිරෝධය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පනවා වදාළා. නිවීම කියලා කියන්නේ නිවන කියලා කියන්නේ අපි උපදිනවා වගේ තවත් එක තැනකටපත් වීමක් නෙමෙයි. ඒක එක් අතකින් අනුත්පාද ස්වභාවයක්, අනුත්පාද ලක්ෂණයක්, තවත් පැත්තකින් අනිදස්සන ස්වභාවයක් අපිට නිදර්ශන වශයෙන් ලෝකයේ තුල පෙන්වන්නට දෙයක් නැතිවන ස්වභාවයක් වචනයෙන් පැහැදිලි කරලන්නට යම් පමණකට අපහසු ස්වභාවයක්
හාත්පස කරුණු කීම තුළ යම් පැහැදිලි බවක් ඇති කරන්නට පුළුවන් ස්වභාවයක්. අනේ නිවීම කියන දේ අපේ ජීවිතය තුළ උපදවා ගන්නට නම් අපිට අපේ ජීවිතයේ පැත්තටම නැවත හැරිලා බලන්නට සිද්ධ වෙනවා. මේ පවත්නා කාල පරිච්ඡේදය තුළ උනත් අපි තේරුම් ගන්නට ඕනේ අපේ ජීවිතයේ යථාර්ථය කුමක්ද කියන එක පිළිබඳව. ලෝකයේ තුල කවදාවත් කලකෝලාහල ප්‍රශ්න ගැටලු මේ දේවල් අවසාන වෙන්නේ නැහැ. එදත් අදත් හෙටටත් ඒ දේවල් කාටත් මුහුණ පාන්නට සිද්ධ වෙන දේවල්. ඒ සෑම දෙයකම අකම්පිත මනසක් ඇති කරගෙන සාර්ථකව ඒ අපේ ජීවිතවලට ඇතිවන උපද්‍රවවලට, කරදරවලට, බාධකවලට අපිට මුහුණ පාන්නට, මුහුණ දෙන්නට පුළුවන්කම තියෙන්නේ අපි ශක්තිමත් සිතක් ගොඩනගා ගැනීම තුළ. දුර්වල සිතක් ගොඩනැගුණාම ඒ දුර්වල සිතෙන් බොහෝ දෙනෙක් ප්‍රයෝජන ගන්නවා. ලෝභ, ද්වේෂ, මෝහ කියන්නේ අකුසල නිස්සිත ධර්ම. මේ අකුසල ධර්ම කෙනෙකුගේ චිත්තසංතානය තුළ දියුණු වෙනවා නම්, වැඩෙනවා නම් ඒ පුද්ගලයා නොඑක ආකාරයේ අකුසල සමාදානයන් සිදු කරනවා, අනුනුත් එහි මෙහෙවනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ වගේම අකුසලයෙන් යුක්ත පුද්ගලයා තව කෙනෙකුට මෙහෙවන්නට බොහොම පහසුයි. මොකද අකුසලයෙන් යුක්ත තවත් පුද්ගලයෙකුට ඒ පුද්ගලයා පාවිච්චි කරන්නට පුළුවන්කම තිබෙනවා. අනේ හේතුව නිසා ඔබ මේ කාල පරිච්ඡේදය තුළ ඔබේ මනස පිළිබඳව බොහොම අවධානයෙන් පසුවන්න. ඔබේ හිත ද්වේෂයෙන් පිරීලා ගිහිල්ලා නම්, ඔබේ හිත ලෝභයෙන් පිරීලා ගිහිල්ලා නම්, ඔබේ හිත මෝහයෙන් පිරීලා ගිහිල්ලා නම් පින්නතුණී හිතකට පුළුවන් කමක් නැත්තේ නැහැ. ලෝකේ යථාර්ථය මොකද්ද, හරි දේ මොකද්ද, වැරදි දේ මොකද්ද කියලා විනිශ්චය කරන්නට. කෝපයෙන් කිපුණ පුද්ගලයා කුද්ධෝ කුත්තන්න ජානාති කියලා දේශනා කරන්න භාග්‍යතුන් වහන්සේ. ඒ කිපුණ තැනත්තට ලෝකේ මොකද්ද හොඳ නරක කියන එක පිළිබඳව තේරුම් ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. කුත්තන්න ජානාති. ඒක නම් මුකුත් දන්නේ නැහැ. හොඳ නරක දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. කුද්ධෝ කුත්තන්න පස්සති. ඒ පුද්ගලයා ලෝකේ හොඳ යහපත් දේ මොනවාද, අයහපත් දේ මොනවාද කියන එක පිළිබඳව දකින්නේ නැහැ. ඉතින් මේ නොදකින ඒ වගේම තේරුම් නොගන්න පුද්ගලයෙක් Tamanට අවශ්‍ය පරිදි මෙහෙවන්නට තවත් කෙනෙකුට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ නිසා ඔබ ඔබේ හිත සම්පූර්ණම අකුසල ධර්මයන්ගෙන් වෙන් කරගන්නට උත්සාහවත් වන්නට ඕනේ. නොයසේනම් ඔබ මායාවේ වශයට පත්වෙන පුද්ගලයෙක්, කෙලෙස් මායාවේ වශයට පත්වෙන පුද්ගලයෙක්, ඔහු විසින් මෙහෙවන ලදුව නොඑක් අකුසල් සිද්ධ කරගන්න පුද්ගලයෙක්. ඒක මෙලොව වශයෙන්ුත් ඒ මෙහෙවීම මත බොහෝ අකුසල් සිද්ධ කරගන්න කෙනෙක්, පරලොව වශයෙන්ුත් දුකටපත් වෙන කෙනෙක් කියලා කියන්නට සිද්ධ වෙනවා. මෙන්න මේ තව කෙනෙකුගේ මෙහෙවීමකට නතුවන බව අපිට වෙනස් කරගන්නට පුළුවන් නම්, ඒ වෙනස් කරගන්නට පුළුවන්කම තිබෙන්නේ තමා තුළ පවත්නා යථාභූත ධර්මතාවයන් පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කර ගැනීම තුළ. තමන් ජීවත් වෙනවාය කියන තැන පිළිබඳව තමන්ට පුළුවන් නම් හොඳින් තේරුම් ගන්නට ඒක තමයි වැදගත්ම දේ බවට පත්වන්නේ. තමන් වාසය කරන ජීවත් වෙනවා කියන ඒ මනෝභාවය පිළිබඳව, ඒ යථාර්ථය පිළිබඳව කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් නම්, ඇත්ත දකින්නට පුළුවන් නම් ඒක තමයි වැදගත්ම දේ. පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ නිසා ධර්මයේ පිළිබඳව පෙන්වුවේ ධම්මා දාස කියලා. ධර්මය කියන්නේ ආදාසයක්, කැඩපතක්. ඒක ඉදිරියට ගියාට පස්සේ ඇස් ඇති මිනිස්සෙකුට තමන්ගේ යථා ස්වභාවය දකින්නට පුළුවන්කම තිබෙනවා. කැඩපතක් ඉදිරියට ගියාම ඔබට ඔබේ ප්‍රතිබිම්බය දකින්නට පුළුවන්කම තියෙනවා වගේම මේ ධර්මයේ නැමැති කැඩපත ඉදිරියට ගියාම ඔබට ඔබේ ජීවිතයේහි යථා ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. අනේ යථා ස්වභාවය තේරුම් ගත්ත කෙනෙකුට මේ ලෝකයේ තුලින් පැමිණෙන කිසිම දෙයකින් දුකක්, ඒ වගේම ඒ පුද්ගලයාට කලකිරීමක්, වෙහෙසක්, විඩාවක් ඇති කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔහු උපේක්ෂකව වාසය කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒකෙන් කියන්නේ ඔහු යම්කිසි විදිහකින් මොනම දේ වුණත් නිහඬව ඉන්නවා කියන එක නෙමෙයි. ඔහු
ක්‍රියාත්මක විය යුතු තැන බුද්ධිමත්ව ක්‍රියාත්මක වන ඒ වගේම කිසිම දෙයකින් දුකටපත් නොවන මනා මනසක් ඇති පුද්ගලයෙක් බවට පත්වීමයි ධර්මය අවබෝධ කරගන්න පුද්ගලයෙකුගේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේගේ චරිතය දිහා බුද්ධ චරිතය දිහා අපි විමසලා බැලුවොත් අපට දකින්නට පුළුවන් උන්වහන්සේ සම්මුති පැවැත්ම සහ පරමාර්ථ ධර්මයන් ගැන අපට විවරණය කරපු ආකාරය පිළිබඳව. සම්මුති පැවැත්ම සඳහා සංඝ සංස්ථාවෙහි පැවැත්මට උන්වහන්සේ මොනතරම් විනය නීති රාමුවක් දේශනා කළාද? ඒ වගේම ඒ විනය නීති රාමුව මත පිහිටපු කෙනෙකුට අවබෝධ කරගන්නට අවශ්‍ය වන වෙනම පරමාර්ථ ධර්ම විෂය පරාසයක් පිළිබඳව උන්වහන්සේ විවරණය කළාද? මෙන්න මේ ආදී කරුණු පිළිබඳව විමසා බලනකොට අපට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා පුද්ගල චරිතයක් සංවර්ධනය වීමේදී ඒ පුද්ගල චරිතය භෞතික සම්මුති ලෝකය තුළ ක්‍රියාත්මක වන විදිහත් ඒ වගේම ඔහුගේ අවබෝධ ඥානයේ පවත්නා විදිහත් පිළිබඳව කොටස් දෙකකින් අපට සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙනවා. එනිසා මේ කියන කරුණු සම්මුති ලෝකයේහි පැවැත්මත් සමග සංසන්දනය නොකොට යුතුයි. මේ පරමාර්ථ විෂය තියෙන ධර්මයන් සම්මුති පැවැත්ම පිළිබඳව අපි අනුලෝමනය කරන්නට ගියොත් මේ දෙක එකට ගලපන්නට ගියොත් ඒක කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. පරමාර්ථ ධර්මයන් විශේෂයි කතා කරන කතාව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු දෙයක්. සම්මුතිය තුළ යෙදෙන කරුණු ඔබ විසින් පනවා ගනු ලබන දේවල්, ඔබ විසින් ඇති කරගනු ලබන දේවල්. ඒ දේවල් වෙනස් කර ගැනීම, ඒ දේවල් පාලනය කර ගැනීම, ඒ දේවල් අනුව ක්‍රියාත්මක වීම ඔබ සතු වගකීම සහ ඔබ ඒ සඳහා උත්සාහවත් විය යුතුයි. ඒ සම්මුති පැවැත්ම සඳහා බුදුරජාණන් වහන්සේ පවා බොහෝ දේවල් දේශනා කළා, බොහෝ දේවල් වෙනස් කළා, බොහෝ දේවල් නැවත පැනෙව්වා. මේ සම්මුති පැවැත්ම ඇතුලේ භාග්‍යතුන් වහන්සේ සම්මුති ලෝකේ ජීවත් විය යුතු ආකාරය පිළිබඳව දේශනා කරනවා. හැබැයි පරමාර්ථ අවබෝධයට ඒක බාධාවක් බවට පත්වන්නේ නැහැ. මේ කරුණ මුලින්ම සිහිපත් කරන්නට යෙදුනේ සමහර වෙලාවට මෙබඳු කාලයක බණ කියනකොට කෙනෙක් සමහර වෙලාවට යොමු කරන අහන ප්‍රශ්නයක් තමයි බඩගින්නේ ඉන්න මිනිස්සෙකුට අපිට කැම ටිකක් දෙන්න ඕන මිසක ඒ කෙනාට බණ කතා කරලා වැඩක් නෑ නේද කියලා. අන්න ඒ නිසයි මේ කරුණු ටික කියන්නට හේතු උනේ. බඩගින්නේ ඉන්න මිනිස්සෙකුට කැම ටිකක් දෙන්නට කැම අපි ළඟ තියෙනවා නම් කැම දෙන්නට පුළුවන්. හැබැයි කැම උපයාගත යුතුයි නම් අපි ළඟ කැම නැත්තම් අපිට ඔබ උපයා ගන්න මාර්ගය ගැන අපිට ඒක ධාර්මිකව උපයා ගන්නට කියලා අවවාද කරන්නට පුළුවන්. අපි කරන්නේ ඒක පමණයි. හැබැයි අපි පරමාර්ථ ධර්මයන් ගැන කතා කරනවා. මොකද ඒක අපි ළඟ තිබෙන නිසා. ඒ නිසා ඔබට එය අනුගමනය කළ හැකි, ඔබේ ජීවිතයට භාවිත කළ හැකි, ඔබට එය යොදාගත හැකි, ප්‍රායෝගිකව කියන්නට පුළුවන්කම තියෙනවා. ඒ මාර්ගයෙන් ඔබට දුක නැති කරගන්නට පුළුවන්කම තියෙනවා. දුක යම් පමණකට හෝ ධර්මයේ තුල ටිකක් හෝ මනස මෙහෙවන කෙනෙකුට තමන්ගේ ජීවිතය තුළ සංයමයක් උපදවා ගන්නට පුළුවන්කම තිබෙනවා කියන කාරණය. අන්න ඒ නිසා තමයි ඒ කරුණු ටිකක් මුලින්ම සිහිපත් කරන්නට යෙදුනේ. ඉතින් හේතුඵල ධර්ම පිළිබඳව කතාවකිනුයි අපි දේශනාව ආරම්භ කළේ. දේශනා මාලාවක් විදිහට ගත්තොත් අපි දිගින් දිගටම සාකච්ඡා කරමින් පැවතුනේ පටිච්චසමුප්පාද ධර්ම સિદ્ધාන්තය පිළිබඳව. ඒ පටිච්චසමුප්පාද ධර්මයේ ලෝකයේහි යථා ස්වභාවය පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ විවරණයක්. ඒ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව තේරුම් ගැනීමේදී අපි එක් එක් අංගයන් පිළිබඳව සාකච්ඡා කරලා ඒ වගේම ඒ එක් එක් අංගයන්ගේ තිබෙන හේතු ප්‍රත්‍යතාවයන් සහ නිරෝධාදී දේ පිළිබඳව සාකච්ඡා කරමින් පැවතුණා. අවසාන වශයෙන් ඒ මාතෘකාවට අදාළව අපි තේරුම් ගන්නට යෙදුණා විඥානංච පජානාති, විඥාන සමුදයංච පජානාති, විඥාන නිරෝධංච පජානාති, විඥාන නිරෝධගාමිනී පටිපදංච පජානාති කියන මෙන්න මේ ධර්ම කොටාසය පිළිබඳව. එහිදී විඥානංච පජානාති කියනකොට විඥානය හඳුනා ගන්නට යෙදුණා. විඥාන සමුදයංච පජානාති කියනකොට විඥාන සමුදය පිළිබඳව හඳුනා ගන්නට යෙදුණා. විඥාන නිරෝධංච පජානාති කියනකොට විඥාන නිරෝධය පිළිබඳව කෙනෙක් නුවණින් දකිනවා. වෙනතුනේ මොකද්ද විඥාන නිරෝධය කියලා කියන්නේ?
විඥාන නිරෝධය කියලා කියන්නේ විඥානයේහි නැතිවීම. විඥානයේහි නැතිවීම කියන එක කොටස් දෙකකින් අපට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ තමයි විඥානයේහි තිබෙන අනිදස්සන ස්වභාවය නිසා විඥානය නිරෝධයටපත් වීම කියන කාරණාව. එතනදී අනුත්පාද සංඛ්‍යාත නිරෝධය පිළිබඳව අපිට අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා වගේම විඥාණයට පැනවීමක් කරන්නට ස්ථානයක් නැති බවත් අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ සඳහා උපකාර වන දේ තමයි ප්‍රත්‍ය නිරෝධයෙන් විඥානයේහි ඇතිවන නිරෝධය පිළිබඳව අවබෝධ කර ගැනීම. ටිකක් එක සමාන වචන නිසා ඔබට මේ කියපු කාරණාව ටිකක් ගැඹුරු දෙයක් හැටියට තේරෙන්නට පුළුවන්. ඒ නිසා හැකිතාක් මේ කරුණ සරලව පැහැදිලි කරන්නට උත්සාහවත් වෙනවා. ඒ නිසා මේක ඊටමත් ඕනෑකමින් යොමු කන් ඇතිව මානසිකාරයේ පවත්වන්නට කියලා සිහිපත් කරනවා. විඥානය ගැන හඳුනා ගැනීමේදී අපි හඳුනාගත්ත කර්ම විඥාන, විපාක විඥාන ආදී මේ විඥානයේහි ස්වභාවය පිළිබඳව, ඒ වගේම චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මෙන්න මේ විඥානයන්ගේ ස්වභාවය පිළිබඳව අපි යම් හඳුනා ගැනීමක් කරන්නට යෙදුණා. සෑම සිතකම ස්වභාවය තමයි නිරෝධ ස්වභාවය. සෑම සිතකම ස්වභාවය තමයි නිරෝධ ස්වභාවය. ඒ කියන්නේ හිතක් නිට්ටයව පවතින්නේ නැහනේ. සිතක් නිට්ටයව පවතින්නේ නැහැ. ලහු පරිවත්තං චිත්තං කියලා කියනවා. හිත කියන්නේ වහා පෙරලෙන ස්වභාවයට පත්වෙන එකක්. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී දේශනා කරනවා මහන්නේ නිට්ටයයි කියනවා නම් අඩුමතරම මේ කය දිහා බලලා ඒක කියන එක තව සාධාරණයි. මොකද මිනිස්සු බලාගෙන ඉන්නකොට මිනිස්සුන්ට එහෙම කයක් තියනවා කියන එක හරි පේන්න තියෙනවා. හැබැයි මනස නිට්ටයයි කියලා ගන්නවා නම් ඒක ඊටත් වඩා මෝඩකමක්. ඒකට හේතුව තමයි පින්නතුනි මේ හිත බොහොම වේගයෙන් හටගෙන වේගයෙන් නැසී යනවා. රූපේ තරම්වත් ඒ මනසේ පැවැත්ම ගැන කතා කරන්නට පුළුවන් කමක් නැහැ. ඊටත් වඩා සියුම් ස්වභාවයක් හටගෙන නැති වෙලා යනවා. බොහොම ඉක්මනට හටගෙන නැති වෙලා යනවා. ඒක තමයි මනසේ තියෙන ස්වභාවය. එතකොට මේ විඥාණය නැතිනම් මනස කියලා කියන්නේ විඥාණය කියන එකමනේ. විඥානයේහි ස්වභාවය මොකද්ද? හටගෙන ඉතිරි නැතුව නිරෝධයටපත් වීම. විඥාණයට හේතුව පිළිබඳව අපි කතා කරනකොට අපි කතා කළා සංඛාරපච්චය විඥානං කියන කරුණ. සංස්කාරය නිසා විඥානය උපදිනවා කියලා. සංඛාරය නිසා විඥානය උපදිනවා කියනවා වගේම අපිට තව පැත්තකින් කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. නාම රූප පච්චය විඥානං කියන එක. නාම රූපය නිසා විඥානය උපදිනවා කියන එක. නාම රූපේ නිසා විඥානය උපදිනවා. ඒ කියන්නේ අසත් රූපයත් ඒ වගේම කියන රූපේ නිසා ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු වේදනාවත් සංඥාවත් සංස්කාරයත් විඥානයත් සංස්කාරයත් නිසා ඒ නාමයත් ඒ රූපයත් නිසා විඥානයේහි පහළවීම සිද්ධ වෙනවා. එතකොට ඇහැ රූප කියන දෙක රූපයටත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු වේදනාව වේදනා ස්කන්ධයටත් සංඥාව සංඥා ස්කන්ධයටත් සංස්කාරය සංස්කාර ස්කන්ධයටත් ඇතුළත් වෙනවා. මෙන්න මේ නාම ධර්මතා ටිකේ උපස්තම්භක බවත් රූපයේහි උපස්තම්භක භාවයත් නිසා චක්කු විඥානයයි පැනවීමක් තියෙනවා. චක්කු විඥානය පනවන්නට පුළුවන්කමක් තිබෙනවා. මේ ආකාරයෙන් සෝත ගාන જીවහා කාය මනෝ කියන විඥානයන්ගේ පැනවීම ඒ තැනට අදාළව අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. පින්නතුනි මෙන්න මේ ආකාරයට විඥාණය හට ගන්නෝ නාම රූප ආදී ධර්මයන් නිසා විඥාණය උපදිනවා. මේ විඥාණය ඒ තැන ඒ හටගන්න ධර්මයන්ගේ නිරෝධයෙන් ඒ විඥානයේ නිරෝධයටපත් වෙනවා. මේක තමයි විඥානයේහි තිබෙන සාමාන්‍ය ස්වභාවය. අපි ඒකට කියනවා සිතක් ඉපදිලා ඒ සිත නැති වෙලා යනවා කියලා. සිතක් ඉපදිලා ඒ සිත නැති වෙලා යන්නේ ආයේ උපදින්න පුළුවන් කමක් ඉතුරු කරලා එහෙම නෙමෙයි. ඒ හිත ආයේ කවදාවත් උපදින්නේ නැහැ. හරියට ඔබේ ජීවිතය තුළ මේ ගෙවෙන තප්පරය ඔබට ආයේ කවදාවත් ලැබෙන්නේ නැහැනේ. මේක තප්පරයක් ඉක්මලා යනවා කියන එක ඔබට ආය කවදාකවත් ඔබට ආපහු මුහුණ දෙන්නට සිද්ධ වෙන තරක් එහෙම නෙමෙයි. ඔබට ඒක ඇසුරු කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ.
ඒක ආයේ දකින්නට අත්දකින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක අතීතයි, විගතයි, නිරුද්ධයි. අන්න ඒ වගේම තමයි පින්නතුනේ යම් සිතක් හටගෙන නැති වෙලා ගියා නම් ඒ හටගෙන නැති වෙලා ගියපු සිත ඔබට කවදාවත් නැවත ආය උපදිනවා කියලා දකින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ සිත හටගෙන ඉතුරු නැතුවම නැති වෙලා ගියා. ඒකේ චුට්ටක්වත් ශේෂ මාත්‍රයක්වත් සැවැන්න මුලක් තරම්වත් සියුම් වූ දෙයක්වත් ඒකේ කොහෙවත් රැඳිලා කොහෙවත් ඉතුරු වෙලා තිබුණේ නැහැ. නැවත එය උපදවා ගන්නට පුළුවන් වෙන විදිහේ. ඒක තමයි සිතක තිබෙන ස්වභාවය. ඒකට කියනවා නිරෝධ ස්වභාවය කියලා. හටගෙන නිරෝධයටපත් වීම කියන දේ. දැන් මේ සිතෙහි හටගෙන නිරුද්ධ වන ස්වභාවය පිළිබඳව තේරුම් නොගන්නා කම නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? තේරුම් නොගන්න කම නිසා ඔබට පුළුවන්කම තිබෙනවා පින්නතුනේ අර ඔබ ඇසුරු කරලා කලින් දැනගත්ත දේවල් නැවත නැවත දැනගන්නට පුළුවන්කම තිබෙනවා. මෙතනදී අපි තේරුම් ගන්නට ඕනේ දෙයක් තමයි සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුයා විඤ්ඤේයයන් කියන එක. සියලු ධර්මයෝ මනෝ විඥාන ධාතුවෙන් විඤ්ඤේයයි කියන එක. ඒ කියන්නේ ලෝකේ අපි ඇසුරු කරන යම් තාක් ධර්ම තිබෙනවා නම් ඒ සියලුම ධර්මයෝ දැනගන්නට පුළුවන් එකම කෙනා තමයි විඥානය කියන එක, මනෝ විඥානය කියන එක. එතකොට මේ මනෝ විඥානය කියලා කියන්නේ ඒ මොහොතට හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මයක්නේ. විඥානන ස්වභාවයක්. ඒ කියන්නේ දැනගැනීම් සංඛ්‍යාත ස්වභාවයක්. මේ හටගෙන නිරුද්ධ වෙන ධර්මයේ පිළිබඳව දන්නේ නැතිකම නිසා තමයි ඔබට ලෝකයේ තුල දැකීමක් තියෙන්නේ කලින් දැකපු දේවල්, කලින් අහපු දේවල්, කලින් විඳපු දේවල්, කලින් දැනගත්ත දේවල්, කලින් හිතපු දේවල් නැවත දකින්න, අහන්න, විඳින්න, දැනගන්න, හිතන්න පුළුවන්කම තියනවා කියලා කල්පනා කරන්නේ එහි Nirodhaය පිළිබඳව දන්නේ නැතිකම නිසා. ඒක හරියට අර ඉක්මුණු ගියා වූ විගත වූ නැතිනම් නිරුද්ධ වූ තප්පරය නැවත ඔබට ලැබෙනවා කියලා ඔබ කරන පරිකල්පනයක් වගේ. හටගෙන නිරුද්ධ වුණ හිතක් ආපහු උපදිනවා, ඒක ආපහු ඔබට විඳින්න පුළුවන් කියලා ඔබ දැනගන්න හිතනවා කියන එක ඒක හරියට අර විගත නිරුද්ධ වෙච්ච දේ නැවත තියනවා කියලා හිතනකම වගේ. ඒක හරි මෝඩකමක් නේ. ඒක හරි අනුවණකමක්. ඒක ලෝකේ කවදාවත් සත්‍ය වෙන විද්‍යමාන වෙන ස්වභාවයක් නෙමෙයි. ඇයි යම් දෙයක් නිරෝධයටපත් වුණා නම් නිරෝධයටපත් වුණ දෙයක් නැවත උපදිනවා කියන එක, නැවත හට ගන්නවා කියන එක, නැවත පවතිනවා කියන එක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අපිට විඥානය පිළිබඳව තේරුම් ගැනීමේදී තේරුම් ගන්නට ඕනේ පළවෙනි දේ තමයි සෑම සිතක්ම හට ගන්නා වූ ස්වභාවයෙන් යුක්තයි වගේම ඒ සිත නිරෝධයට නැතිව යන ස්වභාවය උරුම කරගෙන පවතිනවා. එතකොට මේ සිත හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා කියන මේ ස්වභාවය මේ ලක්ෂණය තේරුම් නොගැනීම මත කෙනෙකුට ඒ සිත පිළිබඳව පවත්නා නිත්‍ය සහගත සංඥාවක් පවතින්නට පුළුවන්කම තිබෙනවා. අන්න එහි ප්‍රතිඵලය තමයි දැකපු, අහපු, විඳපු, දැනගත් දේවල් ලෝකෙ තුල තියෙනවා කියලා විඥානයේහි අත්දැකීම මත ඔබට ලෝකය නිර්මාණය කරගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් ඔබට විඥාණයට ඇසුරු කරන්නට දේවල් තියෙනවා. විඥාණයට ආහාර තියෙනවා. විඥාණය ආහාර සහිත වූවක් දැන්. මොනවාද විඥාණයට ආහාර? රූපූපයව විඥාණය තියෙනවා. රූපූපයව විඥාණය තියෙනවා. රූපය ඇසුරු කරගෙන විඥාණය පවතිනවා. වේදනූපයව විඥාණය තියෙනවා. ඒ කියන්නේ වේදනාව ඇසුරු කරගෙන විඥාණය තියෙනවා. සංස්කාරය ඇසුරු කරගෙන විඥාණය තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය ඇසුරු කරගෙන විඥානයේ පවතිනවා කියලා කියනකොට දැන් මේ විඥානය ආහාර සහිත වූවක්. විඥානය ආහාර සහිත වූවක් කොට තියෙනවා නම් මේ විඥානයේහි වැඩිමක්, වෘද්ධියක්, විරෝල්හයක් තියෙනවා. කොහොමද විඥානයේහි වැඩිමක්, වෘද්ධියක්, විරෝල්හයක් තියෙන්නේ? වෙනතුනි දැන් ඔබට අවුරුදු ඔබේ වයස අනුව කල්පනා කරලා බලන්නකො කොච්චර කාලයක ඔබට අත්දැකීමක් තියෙනවද කියලා. අන්න ඒක තමයි විඥානයේහි වෘද්ධිය, විඥානයේහි විරෝල්හිය. කිසිම දෙයක් නිත්‍ය නොවන කලක කලින් තිබුණු රූපයක්වත් නැවත නූපදිනා කල, කලින් තිබුණු සිතක් නැවත නොහට ගන්නා කල අපි කියනවා අත්දැකීම් තියෙනවා අපිට ජීවිතය පිළිබඳව කියලා.
ලෝකේ කවදාවත් දැකපු රූපයක් නැවත ඉපදිලා නැහැ. ලෝකේ කවදාවත් අපි විඳපු දෙයක් නැවත විඳින්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ලෝකේ කවදාවත් එක්වරක් දැනගත්ත දෙයක් නැවත දැනගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙම තියෙන තැනක අපි කියනවා කාලයක් තිස්සේ අපි ලබාගත් අත්දැකීම් සමුදායක් තියෙනවා කියලා. මොකද්ද මේකට හේතුව? අන්න ඒක තමයි විඥාණය කියන එක ආහාර සහිතයි දැන්. විඥානයේ වෘද්ධියටපත් වෙලා තියෙනවා දැන්. විරෝල්හයටපත් වෙලා තියෙනවා. එතකොට වෘද්ධියට විරෝල්හයටපත් වෙනකොට විඥානය වැඩෙනකොට ඒකේ තියෙන ප්‍රතිඵලය මොකද්ද? ඒකේ තියෙන ප්‍රතිඵලය තමයි ඒක නැවත ප්‍රරෝහණය වෙන්නට නැවත දියුණු වෙලා බීජ සකස් කරගෙන පරම්පරාවක් අරගෙන යන්නට කර්මන්නේ තත්වයට සුදුසු තත්වයටපත් වෙනවා. එතකොට ඒක කොහොමද සුදුසු තත්වයටපත් වෙන්නේ? ඒක ප්‍රතිසන්දි වශයෙන් ඒ සෑම අවස්ථාවක්ම බීජ බවට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඔබේ ජීවිතයේ තුළ ඔබට කරපු කියපු දේවල් හොඳ නරක පිළිබඳව ඔබට කල්පනා කරන්නට පුළුවන් නම් ඒ සෑම දෙයක්ම කර්ම බීජ බවට පත් කරගෙන දැන් ඔබට ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙනවා. ඒ සෑම දෙයක්ම මුල් කරගෙන ප්‍රතිසන්දි වශයෙන් යම් තැනකට යන්න පුළුවන්කම තියෙනවා. ප්‍රතිසන්දි වශයෙන් ගියාට පස්සේ ආපහු නැවත එතන බීජ සකස් කර ගැනීම සිද්ධ කරනවා. මෙන්න මේක තමයි විඥානය ආහාර සහිත වීමෙහිදී ඔබට අත්විඳින්නට වෙන මුහුණ පාන්නට සිද්ධ වෙන තත්වයේ බවට පත් වෙන්නේ. අන්න ඒ නිසා තමයි විඥානය අනාහාර භාවයට පත් කළ යුත්තේ. විඥාණයට ආහාර ලබා නොදිය යුත්තේ. විඥාණයට ආහාර ලබා දීම කියන දේ නවතාලිය යුත්තේ අන්න ඒ නිසා තමයි. විඥානයේ යම් කිසි තැනක පිහිට ලැබුවොත් අපිට ඒ විඥානය කියන දේ නිසා ඒ දේවල් වල පැවැත්ම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. විඥානයේ යම් කිසි තැනක පිහිට ලැබුවොත්. හැබැයි යම් කිසි තැනක පිහිට ලබන්නේ නැති වුණොත් ඒ දේ පැවැත්ම අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. විඥානයේහි අනාහාර බව පිළිබඳව අපි කතා කරනකොට අපිට විඥානයේහි නිරෝධය පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ මත. මොකද විඥානයේ ආහාර සහිත වූවක් කියලා කියන්නෙම ඒක තමයි ලෝකය අසුරු කරන්නට අපට ලැබිලා තියෙන විදිහ, ලැබිලා තියෙන ක්‍රමය. විඥානයේ ආහාර සහිත වෙනකොට ඒකට සැරිසරන්නට පුළුවන් විෂය බොහොම ප්‍රමාණයක් නැහැ. අතීතය ගැන ඕන තරම් යන්න පුළුවන්, අනාගතය ගැන ඕන තරම් යන්න පුළුවන්, වර්තමානයේ ඇත්ත කරගෙන ඒ තුළ වාසය කරන්න පුළුවන්. ඒකට මේ ක්‍රියාත්මක වන ක්‍රමය ඇතුලේ අතීතය ගැන කෙනෙකුට දුක් වෙන්න පුළුවන්, අතීතය ගැන ශෝක කරන්න පුළුවන්, වර්තමානය ගැන දුක් වෙන්න පුළුවන්, වර්තමානය ගැන ශෝක කරන්න පුළුවන්, අනාගතය ගැන හිතමින් දුක් වෙන්න පුළුවන්, අනාගතය ගැන හිතමින් ශෝක කරමින් කරන්න පුළුවන්කම තියෙනවා, කෙනෙකුට සතුට වෙන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට ලෝකේ පැවැත්මක් නිර්මාණය කරලා දීලා තියෙන්නේ විඥාණය ආහාර සහිත වූවක් කොට පවතිනකම්. විඥානයේ ආහාර සහිත වූවක් කොට තියෙනකම්. විඥානය කියන දෙයට අතීත දේවල් නිත්‍ය ලෙස ඇසුරු කරන්නට පුළුවන් නම් වර්තමානයේහි පවත්නා වූ දේවල් කියලා විද්‍යමාන වන දේවල් තියෙනවායයි කියලා ඇසුරු කරන්නට පුළුවන් නම් ඒ තුල අනාගතයට ඔබ යම් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ පරමාර්ථ මේ තත්වයන් ඇති කලෙහි මේ තත්වය ලෝකයේ තුල विद्यमान වන කලෙහි ඔබට ඒකාන්තයෙන්ම දුක කියන දේ පවතිනවාමයි, දුකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවාමයි. එනිසා තමයි විඥානය කියන දේ නිරෝධය දක්වා අපි අරගෙන යා යුත්තේ. නැතිනම් විඥානයේ නිරෝධයටපත් කළ යුත්තේ. විඥානයේ නිරෝධයටපත් කිරීම පිළිබඳව අපි කතා කරනකොට අපට පුළුවන් කමක් නැහැ විඥානනය කියන සාමාන්‍ය ස්වභාවය අපිට සම්පූර්ණම නැවත උපදින්නේ නැහැ කියලා මේ වෙලාවෙදිම සම්පූර්ණම නැති කරලා නැවත නූපදින තත්වයටපත් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. සමහර වෙලාවට අද කෙනෙක් මේකට අර්ථකථන දක්වන්නට උත්සාහවත් වෙනවා. මේ විඥාන කියලා කියන්නේ සම්පූර්ණම මේ කිලුටු සිත කියලා. විඥානය කියලා කියන්නේ කිලුටු දැන ගැනීමක්, කිලුටු සිතක්. ඒ නිසා විඥානය සම්පූර්ණයෙන්ම අයින් කරන්නට ඕනේ කියලා. පින්නතුනේ එහෙම විඥානයේ නිරෝධ කරනවා කියලා විඥානයේ එහෙම අයින් කරන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. ප්‍රතිසන්දි වශයෙන් මෞකුසකට බැසගත්තා නම්
ඒ නාම රූපය අසුරු කරගෙන යම් තාක් ඒ විඥානයේ පවතිනවායයි කියලා ආයුසන්තතියක් ඇතිව නම් ආවේ ඒ තාක් කාලයක් මේක මේ නාම රූපේ නිසා විඥානයත් විඥානයේ නිසා නාම රූපයත් කියන මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යසම්බන්ධතාවය මත පවතිනවා. ඒක නතර කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. හැබැයි මෙන්න මේ විදිහේ පැවැත්මක් තියෙන තැනක කෙනෙකුට පුළුවන් කර්ම විඥානයේ නැවත නූපදින තත්ත්වයට පත් කරන්න. කර්ම විඥානය නිරුද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. කර්ම විඥානය නිරුද්ධ වුණොත් එහෙම අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් මෞකුසකට විඥානය බැස ගන්නවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. අනාගතයකට මෞකුසකට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි තේරුම් ගන්නට අවශ්‍යයි විඥාණය කොහොමද අපි නිරෝධයට පත් කරන්න කියන එක. මේක අවබෝධයෙන් සිද්ධ කළ යුතු දෙයක්, ප්‍රඥාවෙන් සිද්ධ කළ යුතු දෙයක්. මේක ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තුළ සාක්ෂාත් කරගත යුතු දෙයක්. විඥානයේහි නිරෝධය කියන දේ. මේකට හොඳම උදාහරණයක් තමයි අනාථපිණ්ඩිකෝවාද සූත්‍රය. අපි නිතර සිහිපත් කරන සූත්‍ර දේශනාවක්. අනේපිඬු සිටුතුමා රෝගාතුර වෙලා ඉන්න වෙලාවේදී සරියුත් තෙරුන් වහන්සේ අනේපිඬු සිටුතුමාට කරපු ඒ ධර්මාවවාදයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි ගැහැවිය විඥාණයට ඇස ඇසුරු වෙන්න දෙන්න එපා. විඥාණයට රූපය ඇසුරු වෙන්න දෙන්න එපා. විඥාණයට සම්පස්සේ චක්කු සම්පස්සාදී දේවල් ඇසුරු වන්නට දෙන්න එපා. විඥාණය ඇසුරු වෙන්න දෙන්නත් එපා. විඥාණයට චක්කු විඥාණය ඇසුරු වෙන්න ආදී විඥාණය ඇසුරු වෙන්න දෙන්නත් එපා. එතකොට ඇහැ රූප ආදී මේ දේවල් ඇසුරු වෙන්න දෙන්න එපා. විඥාණයට විඥාණයවත් ඇසුරු වෙන්න දෙන්න එපා කියලා කිව්වේ ඇයි? විඥාණයට මේ දේවල් ඇසුරු වුණොත් මොකද්ද වෙන්නේ? විඥාණයට මේ දේවල් ඇසුරු වුණොත් ඔබට ඇහැ තියෙනවා, රූප තියෙනවා. ඒ වගේම විඥාණයට විඥාන තියෙනවා. කොටින්ම කියනවා නම් ඔබ දැකපු දේවල් ලෝකේ තියෙනවා කියලා කියන්නේ අන්න ඔය ගති ටිකේ එකතුවට. අහපු දේවල් ලෝකේ තියෙනවා කියලා කියන්නේ ඒ ගති ටිකේ එකතුවට. විඥානය කියන එක දකින්නකෝ ආලෝකයක් වගේ කියලා. ඒකට විඥානය කියන එක ආලෝකයක් වගේ දැක්කොත් දැන් ආලෝකයක් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ යම්කිසි මතු පිටක් පෘෂ්ඨයක් මතට පතිත වෙනකොට ඒ දේ තුලින් අපිට මේක දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අන්න ඒ වගේ තමයි මේ සිද්ධ වෙන දේ විඥානය කියන දේ අපට ප්‍රකට වෙන්නේ. යම්කිසි දෙයකට ඒක පතිත වුණාට පස්සේ ඒක රූපය ඇසුරු කරනකොට අපිට ඒ රූපේ ප්‍රකට වෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේම දේශනා කරන උදාහරණයක් නැගෙනහිර දිශාවෙන් ඉර උදා වෙනකොට නැගෙනහිර බිත්තියේ කවුළුවෙන් වැටෙන ආලෝකය බස්නාහිර බිත්තියේහි පතිත වෙනවා. නැගෙනහිර දිශාවෙන් වැටෙන ඉර එළිය වැටෙනකොට නැගෙනහිර දිශාවේ බිත්තියේ තියෙන කවුළුවෙන් වැටෙන ආලෝකය බස්නාහිර පැසුළු බිත්තියට පතිත වෙනවා. පැසුළු බිත්තියක් නැත්තොත් බස්නාහිර බිත්තිය නැති වුණොත් ඒ බිමට පතිත වේ බිම නැති වුණොත් පතිත වීමක් නැති වුණොත් පතිත වෙන්න තැනක් නැති වුණොත් ඒක අනුපස්ථිතයි. අනුපස්ථිතයි කියලා කියන්නේ ඒකට එළඹීමක් නැහැ. ඒකට පිහිටා සිටීමක් නැහැ. ඒකට පිහිටා සිටීමක් නැත්තම් ඒකට එළඹ සිටින්න තැනක් නැත්තම් ඒක නැවත තියනවා කියන එක කාටවත් කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක සම්පූර්ණම ඒක පවතිනවා කියලා කියන්න පුළුවන් කමක් නෑ. ඒක දර්ශන සහිත වූවක් කොට කියන්න බෑ. ඒකයි අනිදස්සනයි කියලා කියන්නේ. ඒකට අසුරු කරගන්න දේවල් නැති වුණොත් ඒකට කියනවා විඥානය අනිදස්සනයි කියලා. ඒකට නිදර්ශන සපයන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක අනිදස්සනයි සම්පූර්ණම. එතකොට විඥානය අනිදස්සනයි කියලා කියනකොට ඒ අනිදස්සන විඥානය තමයි සංසාර ප්‍රවෘත්තිය සම්පූර්ණම සිඳ දමන්නේ. යම් කිසි දෙයක් මත පිහිටා සිටපු විඥානයේහි පැවැත්ම නැත්නම් ඒ අනිදස්සන විඥානය තමයි සංසාර ප්‍රවෘත්තිය සම්පූර්ණම බිඳ දමන්නේ. අනිදස්සන විඥානය උපදව ගන්නට අවශ්‍ය නම් අනිදස්සන විඥානය නැතිනම් විඥානයේහි දර්ශනය විඥානයේහි දැකීම විඥානයේහි පැනවීම විඥානයේට නිදර්ශන සැපයීම අපිට ඉවත් කරන්නට අවශ්‍ය නම් කල යුතු දේ බවට පත් වෙන්නේ මොකද්ද?
විඥාණයට ඇස ඇසුරු වෙන්නට නොදීම, විඥාණයට රූප ඇසුරු වන්නට නොදීම, විඥාණයට විඥාණයවත් ඇසුරු වන්නට ඉඩ නොතැබීම කියන දේ. ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඇහි නිරෝධය, රූපේහි නිරෝධය, චක්කු විඥානාදී මේ ධර්මයන්ගේ නිරෝධය පිළිබඳව අවබෝධ කරගන්නේ නැත්තම්. ඇහි නිරෝධය තේරුම් ගත්තොත්, රූපේහි නිරෝධය තේරුම් ගත්තොත්, චක්කු විඥානයේහි නිරෝධය තේරුම් ගත්තොත්, අන්න එතනදී කිසිම විදිහකින් පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ විඥානය පිළිබඳව. විඥානය පිළිබඳව. දැන් ඔබේ හිත තියනවා කියලා ඔබට ප්‍රකට වෙන්නේ මොකක් නිසාද? ඔබට හිත තියනවා කියලා ප්‍රකට වෙන්නේ ඔබට පුළුවන් අතීතය ගැන කල්පනා කරන්න. අතීතය ගැන කල්පනා කරනවා කියලා ඔබ කල්පනා කරන්නේ මොනවද? හිතන්නේ මොනවද? ඔබ හිතන්නේ දැකපු දේවල්. ඔබ හිතන්නේ අහපු දේවල්. ඔබ හිතන්නේ විඳපු දේවල්. ඔබ හිතන්නේ දැනගත්ත දේවල්. කොටින්ම කියනවා නම් ඔබ මේ විදිහට කල්පනා කරනවා, ඔබ මේ විදිහට හිතනවා. ඔබ අතීතයේදී දැකපු අහපු විඳපු දේවල් අනුසාරයෙන්. එතකොට මේ විඥාණය අතීත අන්තය ඇසුරු කිරීමනේ. නිරුද්ධ වෙච්ච රූපය පිළිබඳව නිරෝධ වශයෙන් දකින්නේ නැති නිසා ඔබ නිරුද්ධ වෙච්ච රූපය ආරම්භය අතීතයේදී මෙහෙම දේවල් තිබුණා කියලා, ඒ දේවල් තියෙනවා කියලා කල්පනා කරනවා. අතීතයේදී ඇහැට ආවේ රූපයක්, රූපේ නිමිත්තක් හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා. ඒක තමයි රූපේ ස්වභාවය. එතකොට එහෙම රූප නිමිත්තක් හටගෙන නිරුද්ධ වුණ තැනක ඔබ රූපයේහි නිරෝධය ගැන දන්නේ නැති නිසා, ඒ රූපය ගෝචර කරගත්ත ඇහි ස්වභාවය දන්නේ නැති නිසා, රූපය දැනගත්ත සිතෙහි ස්වභාවය ඔබ දන්නේ නැති නිසා ඔබට පෙන්වලා දෙනවා හැම වෙලාවකදීම ඔබ දැනගත්ත විඥානයේහි අත්දැකීම රූපේ පැත්තේ තියනවා කියලා. ඒ නිසා ඔබට දැකපු අම්මා ගැන හිතන්නට පුළුවන්. අතීත ජීවත් වුණ අම්මා ගැන දැන් කල්පනා කරන්න පුළුවන්. ජීවත් වුණ දරුවා ගැන දැන් කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අර දැකපු අහපු විඳපු දේවල් පිළිබඳව ඔබ නැවත නැවත මෙනෙහි කරනවා, නැවත නැවත කල්පනා කරනවා. අනිදස්සනව යනවා කියලා කියන්නේ මොකද්ද? රූපය නිරුද්ධ නම්, ඇහැ නිරුද්ධ නම්, දැනගත්ත හිත නිරුද්ධ නම් ඔබට දැන් අතීතයේහි දැකපු දේවල් කියලා ඇසුරු කරන්නට යමක් ලැබේවිද? ඇහැ නිරුද්ධ නම්, රූපේ නිරුද්ධ නම්, හිත නිරුද්ධ නම් ඔබට අතීතයේදී දැකපු දේවල් කියලා ඇසුරු කරන්නට යම් රූපාදී නිමිති පෙනේවිද? ඒකට ඒ රූපාදී නිමිති පේන්නේ නැහැ. රූපාදී නිමිති පේන්නේ නැති වෙනකොට ඒකට කියනවා අනිදස්සනව ගිහිල්ලා කියලා. විඥානයේ දැකපු ලෝකයේ පැත්තේ දේවල් ඇසුරු කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට සම්පූර්ණම දැකපු දේවල් ආරම්භය මෙච්චර කාලයක් ඔබට තිබුණා නම් දැකපු ලෝකය තියනවා කියලා එක එහෙම ලෝකයක් දැන් පනවන්න බෑ. ඔබට ගෝචර වෙන්නේ මොකද්ද? ගෝචර වෙන්නේ හටගත් ධර්මය ඉතුරු නැතුව නැති වුණා කියන එක පමණයි. ඒක නිරෝධය පිළිබඳව තියෙන දැක්මක්. ඒක නිරෝධය පිළිබඳව තියෙන ඥානයක්. ඒක නිරෝධය පිළිබඳව උපදවාගත් දෙයක්, ඥාන සංප්‍රයුක්ත බවකි. එතකොට මෙන්න මේ ආකාරයට ඇසෙහි අනිත්‍යතාවය තේරුම් ගැනීම තුළ, එහි නිරෝධ ස්වභාවය තේරුම් ගැනීම තුළ, රූපේහි අනිත්‍යතාවය නිරෝධය තේරුම් ගැනීම තුළ, චක්කු විඥානයේහි අනිත්‍යතාවය නිරෝධය තේරුම් ගැනීම තුළ නිරුද්ධ වූ ධර්මයන් ආරම්භය විඥානයේහි අත්දැකීම පතිත කරන්නට බැරි වෙනකොට අර විඥානය සම්පූර්ණම අනිදස්සන ස්වභාවයටපත් වෙනවා. දැන් කර්ම විඥානයේහි පැවැත්මක් නැහැ. මේක අනිදස්සනයි, නොපෙනීමට යනවා. මේක පවත්වන්න අවශ්‍ය විශයක් නැහැ. හරියට අර ආලෝකය පතිත වෙන්න තැනක් නැති වුණා වගේ. ආලෝකය යම් තැනක පතිත වුණොත් එහෙම පතිත වෙච්ච දේ පේනවා. ආලෝකය ඇහැ පැත්තට පතිත වුණොත්, රූපේ පැත්තට පතිත වුණොත්, හිත පැත්තට පතිත වුණොත් ඔබට දැකපු දේවල් තියනවා කියන බවට හම්බෙනවම ඒක නතර කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. විඥානයේ දැකපු අහපු දේවල් වලට පතිත වුණොත් ඔබට ඒ දැකපු දේවල් තියනවා කියන එක උපදිනවම තමයි. ඒක කාටවත් නතර කරන්න ඒක එහෙම නෙමෙයි කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ.
දැන් දැකපු දේවල් ගැන හිතනවා කියලා ඔබ විඥානයේහි අත්දැකීමම විඥානයේහි මායාවම නැවත නැවත පුනරාවර්ජනය කරනවා. ඒකම විද්‍යමාන වන ඒකම සත්‍ය ඒකම යථාර්ථ ස්වභාවයක් විදිහට පරිකල්පනය කරනවා. කොච්චර අවිද්‍යාවක්ද? විඥානය පිළිබඳව තියෙන අනවබෝධය නිසාම ගොඩ නැගුණු අවිද්‍යාව. විඥානයේ ඒ නිසා තමයි නොදන්නකම නිසා තමයි ඇසුරු කරන්නේ දැකපු අහපු විඳපු දැනගත්ත දේවල් නිත්‍ය වශයෙන් පවත්නා දේවල් විදිහට. එතකොට අපි හිතුවේ නැති වුණාට ඒ සෑම තැනකම කර්ම බීජ සකස් කරගෙන තියෙනවා. නැවත ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්. ඒ නිමිති හදලා දීලා තියෙනවා. විඥානයේ ආහාර සහිත වූවක් කොට නිමිති හදාගෙන තියෙනවා. අර බීජ කියලා සූත්‍රයක් ඊට පෙර අපි කතා කරලා තියෙනවා. බීජ සූත්‍රයේදී කතා කළේ අර පංච බීජ පිළිබඳව. ඒ කියන්නේ මේ ලෝකේ බීජ වර්ග තියෙනවානේ. මූල බීජ, මුල් වලින් පැලවෙන බීජ තියෙනවා. ඒ වගේම කඳින් පැලවෙන බීජ තියෙනවා. පුරුක් වලින් පැලවෙන බීජ තියෙනවා. ඒ වගේම දළු වලින් පැලවෙන බීජ තියෙනවා. ඒ වගේම බීජ වලින් පැලවෙන දේවල් තියෙනවා. මේ ආදී බීජ වර්ග තියෙනවා. මේ බීජ වලට සුදුසු වතුර ලැබෙනවා නම් සුදුසු පොළොවකුත් ලැබෙනවා නම් බීජ වේලිලා ගිහිල්ලා සාරවත් බව අයින් වෙලත් නැතිනම් ඒ බීජ පොළොවක හිටවල ඒ ජලය ලැබෙනකොට පැලවෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. මේක පැලවෙනවා. අන්න ඒ වගේ තමයි මේ විඥානය කියන දේ ඒට සුදුසු පරිසරය ලැබෙනකොට මොනවාද ඊට සුදුසු පරිසරය කියලා කියන්නේ පොළව. ඊට සුදුසු පොළව. ඊට සුදුසු පොළව වගේ තමයි රූපය, වේදනාව, සංඥාව, සංස්කාර ආදී මේ ධර්මය. විඥාණයට මේ පොළව ලැබෙනකොට තණ්හාව නැමැති ජලය ටික එකට වැටෙනකොට අර බීජ ටික පැලවෙනවා වගේ විඥාණය නැමැති බීජය ඒ සෑම තැනකම ප්‍රරෝහණයට ලක් වෙනවා. එතකොට මේ විඥාණය කියන දේ අර භූමිය තුල පිහිටා සිටිනකොට ඒක ප්‍රරෝහණයට ලක් වෙනවා නම් අපි කරන්න ඕනේ පළවෙනිම දේ මොකද්ද? භූමිය නැති කරන එක. රූපේ නැති කරන්නට ඕනේ, වේදනාව නැති කරන්නට ඕනේ, සංඥාව නැති කරන්නට ඕනේ, සංස්කාරය නැති කරන්නට ඕනේ. රූප, වේදනා, සංඥා, සංස්කාර නැති කිරීම තුළ විඥානයේ නිරෝධයට පත් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ නැති කරන්න ඕනේ කියන එකෙන් අදහස් කරන්නේ මේවා දැන් උපදින්නේ නැති කරන්න ඕනේ කියන එක නෙමෙයි. එකපාරම අපිට එහෙම උපදින්නේ නැති බවට පත් කරන්න පුළුවන් කමක් නැත්තේ. නෑ. එහෙම වුණොත් එහෙම මේ නිවන් දැකීමයි මරණයයි කියන එක දෙකම එකට පනවන්නට වෙනවා. එහෙම කරන එකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. එහෙනම් මොකද්ද මේක නිරුද්ධ කරන්නට ඕනේ කියලා කියන්නේ? නැති කරන්නට ඕනේ කියලා කියන්නේ. විඥාණයට මේ දේවල් ඇසුරු කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. විඥාණයට මේ දේවල් ඇසුරු කරන්නට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒකට තියෙන හේතුව තමයි ඒ ධර්මයන්ගේ තිබෙන සත්‍ය ස්වභාවය, ඒ ධර්මයන්ගේ තිබෙන නිරෝධ ස්වභාවය පිළිබඳව අවබෝධයක් නැතිකම. එනිසා ඒ ධර්මයන්ගේ තිබෙන නිරෝධ ස්වභාවය පෙන්වා දෙන්නට ඕන. හටගෙන ඉතුරු නැතුව නැති වෙනවාය කියන මේ නිරෝධ ලක්ෂණය, නිරෝධ ස්වභාවය පෙන්වා දෙන්නට ඕන. අන්නේ පෙන්වා දීම මත තමයි විඥානයේහි අනිදස්සන ස්වභාවය පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට එතන විඥාණයට හසු වෙන්නේ මොනවද? රූපය නිරුද්ධයි. නිරුද්ධ වෙච්ච රූපේ තියෙන්න පුළුවන්ද? නැහැ. දැන් ඔබට තියෙන රූපේ අතීතේ දැක්ක කියලා තියෙන රූපේ නිරුද්ධ නොවූ රූපේ. රූපේ නිරුද්ධ වෙලා ඉවරයි. හැබැයි නිරුද්ධ වුණ රූපේ නිරුද්ධයි කියලා දකින්න නැති නිසා ඒ රූපේ තිබුණා කියලා ඔබ තියෙන බවට දැන් ඇසුරු කරනවා. එහෙ තිබ්බා වූ දෙයක් ඒක. වේදනාව කියන දේ දකින්නේ බාහිර තිබුණ දෙයක් හැටියට. සංඥා සංස්කාරයනුත් ඒ විදිහටයි. අපිට අන්න ඒ ධර්මයන්ගේ නිරෝධය ඒ තැන හටගෙන නිරුද්ධ වුණ ස්වභාවය නම් විඥාණයට හසු වෙන්නේ. නිරුද්ධ වුණ ධර්ම ටික අරඹයා කෙනෙකුට ප්‍රපංච ගොඩ නගන්නට දැන් පුළුවන් කමක් නැත්තේ. ඇයි ප්‍රපංච ගොඩ නගන්නට පුළුවන් කමක් නැහැ කියලා කියන්නේ? ප්‍රපංච ගොඩ නගන්නෙම නිරෝධය ගැන දන්නේ නැති නිසා, ඒවා විද්‍යමානයි ලෝකෙ තුල පවතිනවා කියලා හිතන කම නිසා. දැන් පවතින බවට ගත්තා වූ වැරදි සංකල්පනාවක් නැත්තම් ඒ කෙනාට එතන ප්‍රපංච ගොඩ නැගෙන්නේ නැහැ. නිෂ්ප්‍රපංච භාවයක් පවතිනවා.
මෙන්න මේ මට්ටම තමයි මෙතනදී අපි තේරුම් ගන්නට අවශ්‍ය වැදගත්ම දේ. තේරුම් ගන්නට අවශ්‍ය වැදගත්ම දේ වන්නේ ඒක. විඥානය කියන දේ අනිදස්සන ස්වභාවයට පත් කරගන්නට අවශ්‍ය නම් සිද්ධ කළ යුතු එකම දේ බවට පත් වෙන්නේ ඇස රූප චක්කු විඥාන ආදී මේ ධර්මයන්ගේ නිරෝධ ස්වභාවය පිළිබඳව තේරුම් ගැනීමයි. ඒ කියන්නේ කර්ම විඥානයේහි නිරෝධය තුල විඥාණය උපරුජ්ජණය කරන්නට සිද දමන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ විඥානයේ නිර්වශේෂ කොට නැති කරන්නට පුළුවන්කම තියෙනවා. මොන විඥානයේද? කර්ම විඥානය. නිරුද්ධ වුණ ධර්මතා ටිකක් අරබයා හොඳ හෝ නරක දේවල් පවතිනවා කියලා ගන්න කර්ම විඥානය සම්පූර්ණම නැති කරන්නට පුළුවන් අර ධර්මයන්ගේ නිරෝධය පෙන්වා දෙන මනසකට. ඒක තමයි බුදුරජාණන් වහන්සේ නමක් විඥාණය නිරුද්ධ කරන්නට ක්‍රමය හැටියට සංස්කාර නිරෝධයෙන් විඥාණය නිරුද්ධ වෙනවා කියලා දේශනා කළේ. සංස්කාර නිරෝධයෙන් විඥාණය නිරෝධයටපත් වෙනවා. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියලා දේශනා කළේ ඒකයි. සංස්කාර නිරෝධයෙන් විඥාණය නිරුද්ධ වෙනවා. සංස්කාර නිරෝධය තැන් දෙකකින් අපි දකිනවා. සංස්කාර නිරෝධය කියන එක අවස්ථා දෙකක අපි තේරුම් ගන්නවා. මොන අවස්ථා දෙකකද අපි සංස්කාර නිරෝධය තේරුම් ගන්නෙ? මොන අවස්ථා දෙකකද අපි සංස්කාර නිරෝධය දකින්නේ? සංස්කාර නිරෝධය දකින සංස්කාර නිරෝධය තේරුම් ගන්න අවස්ථා දෙක තමයි කර්ම සංස්කාර වර්තමානයේ තුල උපදින්නේ නැති තැනටපත් කරනවා. කර්ම සංස්කාරයේ වර්තමානයේ තුල උපදින්නේ නැති තැනටපත් කරනවා. ඒ වගේම කර්ම සංස්කාරය අනාගතයේදී නැවත විඥානයක් උපදවනවා කියන එක එතකොට සිද්ධ වෙන්නේ නැහැ. ඒ වර්තමාන කර්ම ටික සකස් කළා නැත්නම් අනාගතයේට ඒ කර්මයක් ඇසුරු කරගෙන විඥානයේ මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් යනවා කියන එක වෙන්නේ නැහනේ. අන්න ඒ නිසා එතනදී අනාගත වශයෙන් සිද්ධ වෙන අනුත්පාද සංඛ්‍යාත භාවයක් තියෙනවා. අනාගතයේ පිළිබඳව තියෙන අනුත්පාද සංඛ්‍යාත භාවයක් තියෙනවා. වර්තමානයේ තුල කර්ම රැස් කරන්නේ නැහැ. අනාගතයේ සම්බන්ධයෙන් අනුත්පාද සංඛ්‍යාත භාවයක් තියෙනවා. මේ තමයි විඥානයේ නිරෝධය. සංස්කාර නිරෝධය තුලින් විඥාන නිරෝධයටපත් කිරීම. සංස්කාර නිරෝධය කියලා කියන්නේ වර්තමාන කර්මාභි සංස්කාරයන්ගේ සිදු කරනු ලබන නිරෝධය. වර්තමානයේ කර්මක්ෂය කළා. කර්ම සිද්ධ කරන්නේ ඇහැ රූප චක්කු විඥාන ආදී මේ ධර්මයන් ඇසුරු කරගෙන එයාට නැවත නැවත කුසල අකුසල අනිජ්ජාදී වශයෙන් කර්ම සකස් කිරීමක් නැහැ. එයාට පේනවා සියලු ධර්මයන්ගේ සියලු සංස්කාරයන්ගේ තිබෙන යථා ස්වභාවය කුමක්ද කියන එක. එයා දකිනවා හේතු නිසා හටගත්ත ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන ස්වභාවය අවබෝධ කරගන්නවා. එතකොට හේතු නිසා හටගත්ත ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා කියනවා නම් හේතු සහ ඵල ධර්මයන්ට අනුව අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා දුව පුතා ඉන්නවා රැකී ආරක්ෂා තියනවා මේ ආදී ලෙස තැනක මේ ආදී ආකාරයකට හදාගන්න කෙලෙස් සහිත මට්ටමක පැවැත්මක් ඔහුට ලැබෙන්නේ නැහැ. එතකොට ඔහු මේ ලෝකෙන් මිදුණ කෙනෙක්. මේ ලෝකයේ යම් යම් දේවල් ඇසුරු කරගෙන මිනිස්සු දුකට ਸੰతాපයට වෙහෙසටපත් වෙනවා නම් ඒ දුකට ඒ ਸੰతాපයට ඒ වෙහෙසට පත්වන්නට තියෙන හේතුව සම්පූර්ණයෙන්ම ඒකන ඉවත් කළා දාලා තියෙනවා. ඉවත් කරන්නට හේතුව තමයි ලෝකයේ ඇලීම, ගැටීම්, බැඳීම් ඇති කරගන්න වැරදි සංකල්පමය රාමුව ඉක්මවා ගිහිල්ලා යනවා. විඥානයේහි අත්දැකීම බාහිර පෘෂ්ඨයක් මතට පතිත කරලා තමා විසින්ම සකස් කරගෙන තමා විසින්ම බලන චිත්‍රපටියෙන් එයා මොහොතකට නිදහස් වෙලා. විඥානය කියලා කියන්නේ මායාකාරයේත්නේ. මායාකාරයේ ස්වභාවය තමයි මායා දැක්වීම කියන එක. විඥානය කියන්නේ මායාවක්. මායාකාරුවෙක් දක්වන මායාවක් වගේ. මායාව කියන්නේ යථාර්ථය නෙමෙයි. අපි කියන්නේ ඇස්බැඳුම් කියලා. ඒකට ඒක මායාවක්. මායාවක් කියන්නේ නැති දේ ඇති හැටියට මවා පෙන්වීමක්. ඒක ලෝකේ කවදාවත් विद्यमान වන දෙයක් නෙවෙයි. හරියට ජලය මිරිඟුවේහි ජලය වගේ. ඒක කවදාවත් विद्यमान වන දෙයක් නෙමෙයි. ඒ වගේ තමයි අපි හිතාගෙන ඉන්න ලෝකය කවදාවත් विद्यमान වන දෙයක් නෙමෙයි. අපි හිතුවට අපි හිතන අත්දැකීම තුළ තමයි අපි දේවල් දකින්නේ. අම්මා කියලා අපි ඇසුරු කරනවා කියලා කිව්වට අපි අම්මා කියලා ඇසුරු කරන්නේ ඒක අපේ අත්දැකීම්,
එහෙම නැතිනම් අපේ හිත පැත්තේ ගොඩනගාගත්ත ආශ්‍රව ටිකකින් කෙලස් ටිකකින් තමයි අපි ආදරණීය අම්මා කියන තැන ඇසුරු කරන්නේ. පවත්නා යථාර්ථයේ බවට පත් වෙන්නේ ඇහැට වර්ණ රූපයක ආපාතහගමේ වර්ණ සටහනක පැමිණීම. පැමිණි වර්ණ සටහන නැවත කවදාවත් නොපැමිණෙන කල අපි හිතනවා එකම අම්මා නැවත නැවත දකින්න පුළුවන් කියලා. එකම අම්මා නැවත නැවත දකින්න පුළුවන් ලෝකෙට අම්මා මැරීම නිසා එන දුක විඳින්න පුළුවන්කම තියෙන අම්මගේ මරණය නිසා අඬන්න වැළපෙන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම ඇඬීමේ වැළපීමේ දුක එයා නිර්මාණය කරගෙන තියෙන්නේ වෙන කොහෙන්වත් නෙමෙයි. ඒක තමන්ගේ මනස පැත්තෙන්ම නිර්මාණය කරගත්ත දෙයක්. අම්මා උනේ ඇහැට පෙනුණු රූපේ නෙමෙයි නම් රූපයෙන් තොර දෙයක් කවදාවත් වර්ණ සටහනකින් තොර දෙයක් ඇහැට පෙනිලත් නැත්තම් ඔබ කොහොමද ඇහැට මවගේ මරණය දකින්නේ? ඔබ නොදකින මරණයක් පිළිබඳව ඔබ කොහොමද දුකටපත් වෙන්නේ? පින්නතුනි ටිකක් අපි යථාර්ථවාදීව හිතලා බැලුවොත් ලෝකේ තියෙන මේ ස්වභාවය අපට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මේක ඊටාම ගැඹුරුයි. මේක ඊටාම සියුම් නුවණින් තේරුම් ගන්නට අවශ්‍ය දෙයක්. මේ නැවත නැවත විවිධ වචන වලින් විවිධ පර්යායන්ගෙන් ඔබට කතා කරන්නේ මේ එකම දර්ශනයක් පිළිබඳව. එකම තැනක් පිළිබඳව. මොකද මේක කෙනෙක් තේරුම් ගත්තොත් එයාට පේනවා මේ ලෝකේ දුක උපද්දගෙන තියෙන්නේ තමන්ගේ පැත්තෙන්මයි. ඒ දුක නැති කරගන්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ පැත්තෙන්මයි කියන එක. ඒ දුක උපද්දගත්තේ තමන්ගේ පැත්තෙන් දුක නැති කරගන්න තියෙන්නේ තමන්ගේ පැත්තෙන්ම නම් ඒකට ප්‍රඥාවෙහි ඇති නැති බව තමයි බලපාලා තියෙන්නේ. ප්‍රඥාව නැති වෙන තැනක මෝඩකම රජයනවා. මෝඩකම රජයනකොට නැති දේ ඇති හැටියට පෙන්වලා දෙනවා. එතකොට නැති දේ ඇති හැටියට කල්පනා කරන මායාව ඇතුලේ ජීවත් වෙන මිනිස්සුන්ට ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, මරණයේ දුක, මහලු භවයේ දුක අත්විඳින්නට සිද්ධ වෙනවා. කැමැති දේ නොලැබීමේ දුක විඳින්නට සිද්ධ වෙනවා. අකමැති දේවල් ලැබීමේ දුක විඳින්නට සිද්ධ වෙනවා. ලෝකයට දුකට මූලික පදනම සකස් වෙලා තියෙනවා අර මායාව ඇතුලේ. විඥානයේ ඇත්ත කරගත් එක ඇතුලේ. කෙනෙක් විඥානය කියන දේ පැනවීමක් කරන තැන නිරුද්ධ කරලා තියෙනවා නම් ඇස, කන, නාසය, දිව, ශරීරය ආදී මේ සෑම අංගයකින්ම සෑම අංශයකින්ම එයා නිරෝධයටපත් කරලා තියෙනවා නම් එයාට කිසිම ආකාරයකින් දුක ගෙනෙන්නට පුළුවන් කමක් නැත්තේ. දැකපු ධර්මයන් පිළිබඳව එයාට කල්පනා කරන්නට ලෝකයේ හසු වෙන්නේ නැහැ. අහපු දේවල් පිළිබඳව එයාට කල්පනා කරන්නට ලෝකයේ හසු වෙන්නේ නැහැ. දැකපු අහපු විඳපු ලෝකයක් එයාට නැවත නැවත ඇසුරු කරන්නට භූමිකාවක් ඇත්තේ නැහැ. අන්න ඒ නිසා අප තේරුම් ගන්නට අවශ්‍යයි කොහොමද මේ විඥානයේහි නිරෝධය අප සාධනය කරගනු ලබන්නේ, විඥානයේහි නිරෝධය කොහොමද අපි තමා තුළ උපදවා ගනු ලබන්නේ කියන එක. විඥානයේහි නිරෝධය උපදවා ගැනීම සඳහා අපිට තිබෙන එකම ක්‍රමය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා කියනවා. විඥානයේ නිරුද්ධ කිරීමෙහි මඟ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනකොට අපි නැවත ආපහු හැරෙනවා සම්මා දිට්ඨිය පැත්තට. ඇත්ත ඇති හැටියට දැකීම. ඇත්ත ඇති හැටියට අපිට යම් තැනක දකින්නට පුළුවන් නම් ඇත්ත ඇති හැටියට දකින්න තැනක වැරදි දැකීමක් තිබුණා නම් ඒ වැරදි දැකීම සම්පූර්ණයෙන්ම දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. යම් තැනකදී ඇත්ත ඇති හැටියට දැක්කනම් ඇත්ත ඇති හැටියට දැකපු තැන වැරදි දැකීම සම්පූර්ණයෙන්ම දුරු කරන්න පුළුවන්. විඥානයේ නැමැති මායාව පේන්නේ අවිද්‍යාව නැමැති අඩ ඇඳුර තුල. විඥානයේ නැමැති මායාව विद्यमान වෙන්නේ අවිද්‍යාව නැමැති අඩ අන්ධකාරය තුල. අඩ අන්ධකාරය ඇතුලේ මේ මායාවෙහි පැවැත්ම බොහෝ කාලයක් තියෙනවා. මෙතන හොඳ ප්‍රභාස්වර ආලෝකයක් තිබුණොත් හැම පැත්තෙන්ම ආවරණය වෙන දැක්මක් තිබුණොත් මේ මායාවෙහි පැවැත්මක් නැති වෙනවා. විඥානයේහි මායාව නැති කරන්නට නම් අපිට ඒ පිළිබඳව දැනගන්නටව සිද්ධ වෙනවා. දැනගන්න ආලෝකය වගේ තමයි විද්‍යාව කියලා කියන්නේ. විද්‍යාවෙහි ආලෝකය තියෙනවා නම් අපිට පේනවා ලෝකෙහි තියෙන विद्यमान යථා ස්වභාවය පිළිබඳව. මොකද්ද යථා ස්වභාවය? හටගත් ධර්මයෝ ඉතුරු නැතුව නිරුද්ධයි කියන ස්වභාවය. හටගත් ධර්මයෝ ඉතුරු නැතුව නිරුද්ධයි කියන ස්වභාවය දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට හටගත් ධර්මයෝ ඉතිරි නැතුව නිරුද්ධයි නම් නිරුද්ධ වුණ කල්හි ඒ ධර්මයන් වෙත නැවත නැවත පවත්නා දේවල් ආරෝපණය කිරීම
මෝඩකමක් හැටියට දකින්නට පුළුවන්. නැවත නැවත ආරෝපණය කිරීම මෝඩකමක් හැටියට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි විද්‍යාව. ඒක තමයි සම්මා දිට්ඨිය. ඒකට මේ මෝඩ වැඩේ කරන්න යන්නේ නැහැ. ඒකෙන් කියන්නේ බය වෙන්න එපා. ලෝකේ තියෙන දේවල් මුකුත් දැනගන්න බැරි වෙනවා කියලා එහෙම කතාවක් නෙමෙයි මේ කියන්නේ. ලෝකේ තියෙන දේවල් ඕන තරම් දැනගන්නට පුළුවන්කම ලැබිලා තියෙවි. හැබැයි ලෝකේ තියෙන දේවල් අපිට ඒ විදිහට දැනගන්න පුළුවන්කම ලැබුණාය කියලා දැනගන්න ගති ලක්ෂණ ටික නැවත ඒ මතට ආරෝපණය කරලා ලෝකේ තියෙනවා කියලා ගන්නකම අයින් කරලා තියෙනවා. එයා අභ්‍යන්තරයේ ඇතුළට ගන්නවා දේවල් දැනගන්නවා. නැතුව නෙමෙයි ඇහැට පෙනුනොත් ඒකට ව්‍යවහාර කරන්නේ මොනවද කියලා එයා දැනගන්නවා. දැනගෙන එයා ලෝකය පිළිබඳව නැවත මනසේ අත්දැකීම බාහිරට ප්‍රක්ෂේපණය කරන්න යන්නේ නැහැ. ඒකෙන් යා මිදලා ඉන්නවා. ඒ කෙනාට කියනවා සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය විලෝමණයකට ලක් කරන්නේ නැතුව අනුලොම්ම අරගෙන වාසය කරනවා කියලා. සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය විලෝමණය කරගන්න නැතුව අනුලොම්ම වාසය කරනවා. ඒ කියන්නේ සම්මුතිය කියලා කියන්නේ වචී සත්‍ය. වචී සත්‍ය කියලා කියන්නේ වචනයේට ඒක ඇත්ත ලෝකෙ තුල අපි කතා කරන්නේ අපි හැසිරෙන්නේ ඒ සම්මුති සත්‍ය ඇතුලේ. පරමාර්ථ සත්‍ය කියලා කියන්නේ මොකක්ද? පරමාර්ථ සත්‍ය කියලා කියන්නේ ලෝකයේහි विद्यमान වන යථාර්ථය පිළිබඳව. එතකොට ලෝකයේහි विद्यमान යථාර්ථය යම් කිසි කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් නම් එයා සම්මුති සත්‍ය ඉක්මවා යන්නේ නැහැ. සම්මුතිය අනුව ව්‍යවහාර කරනවා. හැබැයි පරමාර්ථ ධර්මයන් පිළිබඳව දැනුම ඇතිව. ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. ඒ නිසා විඥාන නිරෝධය කරන්න අවශ්‍ය නම් එයාට සිද්ධ වෙනවා සම්මා දිට්ඨිය උපදෝගෙන විඥානයේ හටගන්න බව සහ විඥානයේ හටගන්නට හේතු පිළිබඳව නැවත නැවත ව්‍යවස්ථාපනය කරන්නට. ඒක තමයි ඒ සඳහා තිබෙන එකම මාර්ගය එකම ක්‍රමයේ බවට පත්වන්නේ. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්වලා වටිනා කුසලයක් හැමදෙනාම සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් පින්තුන්වත් ආරක්ෂා කරන දෙවියන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඒ වගේම මිය පරලෝකීය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටමත් ඔබට මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු කළ හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටමත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා